ඉතින් මෙයාගේ එක අවස්ථාවක අපිට දීලා තියෙනවා කීයයි කියලාද 0.0.0.1යි ඩෙල්ටා. එයාගේ ආරම්භක දිග L නෝට් කියලා අපි ලියා ගන්නවා. 2යි කියලා උත්තරයක් අරන් තියෙනවා. සෙල්සියස් අංශක 2යිද එතකොට උත්තරේ වෙන්නේ. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 2යි කියලා. එහෙනම් බලමු මොකද්ද කියලා. හරි. මේක එනවා ඊට පස්සේ ඇල්පා කියලා ගන්නවා අපි මේ රේඛීය ප්‍රසාරණතා සංගුණකේ. ඒකේ අගය දීලා නැහැ. අගය දීලා නැති නිසා අපි ඒක ඇල්පා කියලා ගන්නවා. ඩෙල්ටා ඩීටා කියලා කියන්නේ ආරම්භයේ උෂ්ණත්වය වෙනස, ආරම්භක උෂ්ණත්ව වෙනස. මේක අපි පළවෙනි සමීකරණය කියලා ගන්නවා. අංක 1. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ අපිට ගන්න බලන්න 0.0.0.25. මෙයා සමාන වෙනවා L නෝට් වතාවක්. මේ L නෝට් ඇල්ෆා කියන දෙන්නම වෙනස් වෙන්නේ නැහැ. හේතුව මොකද්ද? L නෝට් කියන්නේ ආරම්භක දිග. ඇල්ෆා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙයා L නෝට් කියලා කියන්නේ ප්‍රසාරණ සිද්ධ නොවන අවස්ථාවකදී යාගේ තියෙන දිග. ඇල්ෆා කියලා කියන්නේ රේඛීය ප්‍රසාරණතා සංගුණක. ඉතින් මේ රේඛීය ප්‍රසාරණතා සංගුණක කියන්නේ නියතයක්. ඉතින් අපිට මේ විදිහට සම්බන්ධතා දෙකක් ගත්ත හැකි. දෙවෙනි අවස්ථාවේ උෂ්ණත්වය දීලා තියෙනවා. උෂ්ණත්ව වෙනස 50යි කියලා. මම මේක අංක 2 සමීකරණය දෙවෙනි සම්බන්ධතාවය පළවෙනි සම්බන්ධතාවය අරගෙන 1 බෙදනවා 2. මට එනවා 0.0.01 බෙදීම 0.0.0.25. මේක සමාන වෙනවා ඩෙල්ටා ටීටා බෙදීම 50ට. ඔන්න විදිහට මට ලැබෙනවා. මම මේ සෙට් එක මෙහාට ගන්නවා. ඩෙල්ටා තීටාට 50 සමානයි 0.0.01 බෙදීම 0.0.0.25. අපිට මේ විදිහේ 0.0.01යි අනිත් එක වෙනවා 0.0.0.25. ඩෙල්ටා තීටා තනි කරගන්න ඩෙල්ටා තීටා අපි උක්ත කරගමු. ඩෙල්ටා තීටා යට 50 මෙයා සමාන වෙනවා. මම මේ බිඳු ස්ථාන ටික මෙහෙට පන්න ගන්නවා. බිඳු ස්ථාන 3ක්. එතකොට එනවා 0.1 යට 0.25. මම ඩෙල්ටා තීටා සමානයි 50න් වැඩි කරනවා. 50 වතාවක්. 0.1 බෙදීම 0.25 වැඩි කරනවා 50න්. එතකොට මට එනවා මම මේක 10ට 25 කියලා ලියා ගන්නවා. එයා වැඩි කරනවා 50. කීය දෙන්නේ? එතන 2යි සෙල්සියස් අංශක. විශේෂ දෙයක් පෙන්වන්න තියෙනවා. මේක මොකක් කියලා හිතන්නේ? මොකක් කියලා හිතන්නේ ඔයගොල්ලෝ? මේ ඈත ඉඳන් බැලුවා. අයන් එක යට කෑල්ලක් බලමු මොකටද දෙක් ගන්න කියලා. ගෙදර සිට පරණ අයන් එකක් කැඩුවා කරන්න දෙන්නේ. දැන් අපි රේඛීය ප්‍රසාරණතාවයේ සූත්‍රය ඉගෙන ගත්තා. ඒකෙන් පොඩි ගණන් දෙකක් හැදුවා. ඉතින් මේ රේඛීය ප්‍රසාරණතාවයේ එන අගයන් ඩෙල්ටා L ප්‍රමාණයක්. දැන් යකඩයක් වුණත් ප්‍රසාරණය වුණා කියලා සාමාන්‍ය උෂ්ණත්වයකදී එහෙම විශාල ප්‍රමාණයකින් දිග වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. නැත්තම් ඉතින් ඒ විදිහට දිග වැඩිවීම විශාල ප්‍රමාණයක වුණොත් එහෙම ඔයගොල්ලෝ වාහනයක ගමන් කරද්දී වාහනේ රත් වෙනවනේ එන්ජින්. අනම්මන රත් වෙනවා. හරි. පොඩ්ඩ වෙලාවක් යද්දී අර පාරේ යන්න ඉඩමදි වෙයි. ඒ වගේ දේවල් එන්න පුළුවන්. මොකද වාහනත් හදලා තියෙන යකඩ වලින්. ඒ නිසා ඒ අදහස් තේරුම් ගන්න මේ දිග වැඩිවීම කියන්නේ බොහොම ඔයගොල්ලෝ දැන් සංඛ්‍යාත්මකව දැක්කා බොහොම 0.00 ගානක ඉතා කුඩා වැඩිවීම. අපිට මේ වගේ ගණන් සුළු කරද්දී පොඩි ට්‍රික්ස් භාවිතා කරන්න වෙනවා. දැන් හිතන්නකෝ අපි ළඟ තියෙනවා මේ වගේ 0.0.01 ප්‍රමාණයක ඩෙල්ටා L අගය. මේ ඩෙල්ටා L අගයේ වර්ගය කියන එක ගත්තොත් බිඳු කීයක් එයිද? මේ ඩෙල්ටා L කියන එක කියන අපිට එනවා
1.4ක් තියෙනවා පළවෙනි අවස්ථාවේදී. එයාගේ වර්ගය ගත්තොත් බිංදු කීයක් එයිද? මේක සමාන 1 වැඩි කිරීම 10 ඍණ 4 වෙනි බලය. මෙයාගේ වර්ගය ගන්නවා කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 8යි. ඒ කියන්නේ බිංදු කීයක් ඉස්සරහට එන්න? බිංදු 7ක් ඉස්සරහට එන්න ඕනේ. ඉතින් මේ වගේ සංඛ්‍යාවක් අපි ගණනය කිරීමක් කරද්දී අපිට ඒක වැදගත් වෙයිද? ඩෙල්ටා එල් වල වර්ගය වගේ අගයක් අපිට වැදගත් වෙයිද? මොකක් හරි සුළු කිරීමක් කරද්දී දැන් හිතන්නකෝ අපි ළඟ තියෙනවා එක සංඛ්‍යාවක් 1යි. 0.0.0.1 කියලා ඔන්නෝම අගයක් තියෙනවා. ඕකෙන් ඕකට අපි එකතු කරනවා 10 කියලා එකක්. 10 කියලා සංඛ්‍යාවක් එකතු කරනවා. 10.0. බිංදු සෙට් එක තියෙනවා පස්සේ. හරි. ඉතින් දැන් මෙතන අවසානයේ එන අගය කීයද? 11යි දශම අර බිංදු ගොඩාක් පස්සට තියෙනවා. බිංදු ගොඩාක් පස්සට තියෙනවා. අවසානයේ එකක් තියෙනවා. අපිට මේ බිංදු ගොඩාක් පස්සට තිබිලා ඒ තියෙන එකකින් වැදගත්කමක් තියෙනවද මෙතෙන්දී? ඒ වගේ 10 ඍණ 8 වගේ ලොකු ඍණ බලයන්ට යද්දී අපිට ඒ වගේ බලයන් මේ පාඩම සඳහා ඉවත් කරලා දාලා උත්තර වලට යන්න පුළුවන්. හේතුව තමයි ඒක බොහොම පොඩි හන්ද. ඩෙල්ටා එල් කියන්නේ පොඩි අගයක්. ඩෙල්ටා එල් වල වර්ගය කියන්නේ ඊට වඩා ගොඩක් පොඩි අගයක්. හරි. අදහස පැහැදිලි නේද? ඍණ බල කියන එකේ අදහස් පැහැදිලිද? ඍණ බලයක වර්ගය කියන එක. මම හිතන්නේ 11 වසරේ 10 වසරේ පාඩමක් 10 11 වසරේ වැඩක් මේක. දන්නව ඇති නේද මේක? මං හිතන්නේ දන්නවා කියලා. දර්ශක මොනවා කියන්නේ නම මට මතකත් නෑද? ඍණ 4 මේ වගේ තියෙනවා බල ගන්නවට මොකද්ද කියන්නේ? දර්ශක සුළු කිරීම. හරි. ඒව ගන්න හැටි දන්නවනේ වරහන් ඇතුලේ වර්ග තියෙද්දි පිටට එන්නේ කොහොමද? දැන් මෙතෙන්දි කොහොමද එන්නේ? 10 ඍණ 4 තියෙනවනම් එයාගේ සම්පූර්ණකේ වර්ග ගනිද්දි ඒක වැඩි වෙන්න ඕනේ දෙක වතාවක් ඍණ 4. ඒතකොට 10 ඍණ 8 වෙනවා. ඒක තමයි වර්ගය කියන්නේ. හරි. ඍණ බලයන්ගේ වර්ග ඊටා කුඩා අගයන්. නමුත් ධන බලයන්ගේ වර්ග ගත්තොත් එහෙම දැන් 100 වර්ගය ගත්තොත් එහෙම 10000ක් වෙනවා. 10 වර්ගය ගත්තොත් 100ක් වෙනවා. නමුත් ඊටට හාත්පසින්ම වෙනස් 10 ඍණ බලයන්ගේ වර්ග ගන්න එක. වර්ග ගන්න ඒගොල්ලන්ගේ අගයන් තව කුඩා අගයන් බවට පත් වෙනවා. හරි. දශම සංඛ්‍යාවල වර්ග ගනිද්දි ඒ අගයන් තව පොඩි අගයන් බවට පත් වෙනවා. හරි නේද? ඒ අදහස. එහෙමනම් අපි යමු පොඩි ගානක් හදන්න. දාගමු ගානක් අලියා ගන්න. අපි වර්ග වෙන ගානක් හිතමු කොහේ හරි. කොහොමද ගන්න? හරි ලියන්න. ලියන්න. මෙන්න මේවා මේ හැඩය අඳ ගන්නකො. අංක 4 වෙනි ගාන. හරි. මෙන්න මේ හැඩය අඳ ගන්න. මෙන්න මේ විදිහේ එක දණ්ඩක් තියෙනවා. නොයිදි තව දණ්ඩක් තියෙනවා. හරි.
මෙයාගේ අගය අපි ගම්මු 0.5 L නෝට්. තව දණ්ඩක් තියෙනවා මේ. මම මේක වෙනස් කරනවා ගියා. මෙයා 4 L නෝට්, මෙයා 3 L නෝට්, මෙයා 5 L නෝට්. හරි. ඔන්න ඔය විදිහේ තුනක් තියෙනවා. දණ්ඩ තුනක්. මේගොල්ලෝ ඉන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණයක. මේ දණ්ඩ ඇල්ෆා 1, මේ දණ්ඩට ඇල්ෆා 2, මේ දණ්ඩට ඇල්ෆා 3 කියලා ප්‍රසාරණතා සංගුණක තියෙනවා. හරි ලියා ගන්න ගාන. ඉහත ඍජු කෝණීය ත්‍රිකෝණයේ හැඩය නොවෙනස පවත්වා ගැනීම සඳහා ඉහත ඍජු කෝණීය ත්‍රිකෝණයේ හැඩය නොවෙනස් පවත්වා ගැනීම සඳහා ඇල්ෆා 1, ඇල්ෆා 2, ඇල්ෆා 3, ඇල්ෆා 1, ඇල්ෆා 2, ඇල්ෆා 3 අතර සම්බන්ධතාවය ගොඩනගන්න. ඇල්ෆා 1, ඇල්ෆා 2, ඇල්ෆා 3 අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. උෂ්ණත්ව විචලනයකදී මේගොල්ලන්ගේ මේ ඍජු කෝණී ස්වභාවය නැති වෙන්න බෑ. ඍජු කෝණී ත්‍රිකෝණේ ඍජු කෝණී ස්වභාවය නැති වෙන්න බෑ. එච්චරයි වෙන්න ඕනේ. මෙයාගේ ඇල්ෆා 1 මෙයාගේ ඇල්ෆා 2යි මෙයාගේ ඇල්ෆා 3 අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ලියන්න. උෂ්ණත්ව විචලනයකදී ඉහත රූප සටහනේ ඍජු කෝණී හැඩතලය නොවෙනස්ව පවත්වා ගැනීම සඳහා ඇල්ෆා 1, ඇල්ෆා 2 සහ ඇල්ෆා 3 අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඇල්ෆා 1, ඇල්ෆා 2, ඇල්ෆා 3 අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. මෙතන පරිමා ප්‍රසාරණතාව ගැන හිතන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මෙතන තියෙන දඬු කියලා හිතන්න. ඒ දඬු වල දිගෙහි වෙනස් වීම ගැන විතරයි හිතන්න ඕනේ ඔයගොල්ලෝ. හරි? ඒ අදහස පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒක අංක 4 වෙනි ගාන. හරිනේ ගාන දාගන්න ඇති නේද? අංක 5 ලේසි ගානක් දෙන්න. ලේසි ගානක් දෙන්න පොඩ්ඩක්. දණ්ඩක දිග අවසාන දිග දණ්ඩක අවසාන දිග 4.0.25 මීටර් වේ. දණ්ඩක අවසාන දණ්ඩක උෂ්ණත්ව වැඩි කිරීමකින් පසු අවසාන දිග 4.0.25 මීටර් වේ. අවසාන දිග 4.0.25 මීටර් වේ. මෙම උෂ්ණත්වය වැඩි කළ මෙසේ උෂ්ණත්වය වැඩි කළ දණ්ඩ මෙසේ උෂ්ණත්වය වැඩි කළ දණ්ඩ සෙල්සියස් අංශක 20කින් පැවති උෂ්ණත්වයේ සිට යම් කිසි උෂ්ණත්වයක් දක්වා අඩු කළේ නම්
පැවති උෂ්ණත්වයේ සිට යම් කිසි උෂ්ණත්වයක් දක්වා අඩු කළේ නම් සෙල්සියස් අංශක 20කින් යම් කිසි උෂ්ණත්වයක සිට පැවති උෂ්ණත්වයේ සිට යම් කිසි උෂ්ණත්වයක් දක්වා අඩු කෙරේ නම් අවසානයේ දණ්ඩේ දිග අවසානයේ දණ්ඩේ දිග 4.0.2 මීටර් නම් 4.0.2 මීටර් නම් අවසාන දණ්ඩේ දිග 4.0.2 මීටර් නම් පද්ධතිය අවසානයේ පත් වූ උෂ්ණත්වය සොයන්න. පද්ධතිය අවසානයේ පත් වූ උෂ්ණත්වය සොයන්න. පද්ධතිය අවසානයේදී පත් වූ උෂ්ණත්වය සොයන්න. වරහන් ඇතුළේ දාගන්න. මෙම මොහොතේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. මෙම මොහොතේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. හදන්න බලන්න. මම කතා කළා මේවා ඉතා කුඩා ගැන්වෙන අවස්ථාවලදී ඒවා ඉවත් කරගන්නවා වගේ පොඩි ගණිතමය සිද්ධි ටිකක් තියෙනවා මේ පාඩමට අදාළ වෙන. ඒ නිසා එක් පොඩක් දාගමු. ලියාගන්න. රේඛීය ප්‍රසාරණතා ගැටළු විසඳීම සඳහා භාවිතා වන විවිධ ක්‍රමවේද. එයට ලියාගන්න රේඛීය ප්‍රසාරණතාව ඉතා කුඩාගයක් බැවින් රේඛීය ප්‍රසාරණතාවය ඉතා කුඩාගයක් බැවින් රේඛීය ප්‍රසාරණතාවය ඉතා කුඩාගයක් බැවින් රේඛීය ප්‍රසාරණතාවය ඉතා කුඩාගයක් බැවින් පහත ක්‍රමවේද භාවිතා කර සුළු කිරීම් සිදු කළ හැක. කියන්නේ මේ වගේ දේවල් බලා ගන්න. මෙන්න මේ වගේ තැනක් ආවොත් මුලින්ම කතා කරන අවස්ථාව ඒ තමයි 1 ධන xk සම්පූර්ණකේ වර්ගය කියලා ප්‍රකාශනයක් එනවා. 1 ධන xk වර්ගය. දැන් මෙතන මේ තියෙන x කියන එක නා බොහොම පොඩි ඩෙල්ටා l අගයක් නම් එයාගේ වැඩේ කොහොමද වෙන්නේ කියලා තමයි අපි බලන්නේ. දැන් මේ වගේ මේක නිකන් අයියේ පහත ප්‍රකාශන මොකද්ද ඉතින් කිව්වේ පහත ප්‍රකාශන පහත ප්‍රකාශන නෙමෙයි කිව්වේ. පහත ක්‍රමවේද භාවිතා කළ හැක. හරි. චමිදු ලියාගත්තා නේද? චමිදු ඔව් හරි. අපි දැන් එතෙන්දී කතා කරන්න යන්නේ මේ x කියලා කියන්නේ මෙතන x කියන්නේ කවුද? නිකන්
දිගක් කියලා හිතන්නකෝ. මෙතන අපි කතා කරන රේඛීය ප්‍රසාරණතාවය වගේ පොඩි අගයක් x කියන්නේ. හරි. ඊට සමාන පොඩි අගයක් කියලා හිතන්නකෝ. ඉතින් එහෙමනම් ඒ වගේ අවස්ථාවලදී අපි සාමාන්‍යයෙන් මෙයාව සුළු කරන්න දන්නවනේ. මෙයාගේ සමීකරණ ලොක් කරගන්න දන්න ප්‍රසාරණය දන්නවනේ. එක දන x ගේ වර්ගය කියලා ආවොත් එහෙම කොහොමද අපි ගන්න යා ප්‍රසාරණය කරලා එක දන 2x දන x ගේ වර්ගය. ඔය විදිහට ලැබෙන්නේ. ඉතින් මේ x කියන එක කෙනා කුඩායි නම් මේ x කියන එක කෙනා කුඩායි නම් මොකද වෙන්නේ? මේ x කියන එක කෙනා කුඩායි නම් මොකද වෙන්නේ? x දැන x කියන එක කෙනා කුඩායි නම් අපිට ගන්න පුළුවන් මේ x වර්ගය කියන එක කෙනා ඉතා කුඩායි. ඒ නිසා මේ x වර්ගය කියන එක කෙනා නොසලකා හරින්න පුළුවන්. එතන මොකද වෙන්නේ? අවසානයේදී අපිට මේක ගන්න පුළුවන්. මේක ආසන්නව සමානයි 1 ධන 2x කියලා. ඉතින් එහෙමනම් අපිට ගන්න පුළුවන් 1 ධන ඩෙල්ටා L කියලා තිබුණොත් එයාගේ වර්ගය තිබුණොත් මෙන්න මේක ආසන්නව සමානයි 1 ධන 2යි ඩෙල්ටා L. ඔන්න ඕක එක සම්බන්ධය. ඔක දාගන්න. හරි අපි දෙවෙනි අවස්ථාවට යමු. මේ වගේ තව එකක් තියෙනවා නම් එක ළමයකට පවර් කට්ටයක් කියලා කිව්වා. 1 ධන x ගේ වර්ගමූලය. 1 ධන x ගේ වර්ගමූලය තියෙනවා. එහෙමනම් මෙයාව අපිට හොයන්න ඕනේ. දැන් මේක හොයන්න අපිට පුළුවන් සරලව හොයන්න බෑ. 1 ධන x ගේ වර්ගමූලය හොයන්න පොඩි වැඩක් තියෙනවනේ කරන්න. මේ විදිහට සරලව ගන්න බෑනේ. එක්ක ගමන් උත්තරයකට යන්න බෑනේ. දැන් මේක බැරි වෙලා හරි ඉතා කුඩා අගයක් නම්. ඔයගොල්ලෝ මතකයි ඉතා කුඩා අගයක් නම් අපි මෙතෙන්දි මොකද කළේ? ඒ ඉතා කුඩා අගය අපි අයින් කරලා ලිව්වා. දැන් අපිට පුළුවන් ඒ වගේ වැඩක් මෙතනත් කරන්න. මෙතන අපි මොකද කරන්නේ? දැන් මෙතන තියෙන 1 ධන x කියන එක කියන අපි හිතනවා x කියන්නේ ඉතා කුඩා අගයක් නම් අපි මෙයාට එකතු කරනවා 1 ධන x ගේ වර්ගයක්. මේක ඊටාම කුඩා අගයක් එතකොට. එකතු කරන එක කියනවා. ඉතින් මම මෙතෙන්ද එකතු කරන්නේ පොඩි කපටි විදිහට එකතු කරන්නේ කාවද? 1 ධන x ගේ වර්ගය බෙදීම 4 කියලා එක. දැන් මෙන්න මේ විදිහේ ප්‍රකාශනයක් මට ලැබෙනවා. හරි. මට දැන් මේ සම්පූර්ණ කොටස වෙනස් විදිහකට ලියන්න පුළුවන්. ඒ කොහොමද? මට දැන් මේ සම්පූර්ණ කොටසම ලියන්න පුළුවන්. ඔයගොල්ලෝ අංක ගණිතය
අපිට මේ බීජ ප්‍රකාශන සුළු කරලා පොඩි දැනුමක් තියෙනවා නම් මතක් වෙයි වැඩි. අපිට පුළුවන් මෙන්න මෙහෙම ලියන්න. මේක. දැන් ඊළඟට අපිට එනවා මෙහෙම සම්බන්ධතාවය. ඒ සම්බන්ධතාවය අපිට සුළු කරගන්න විදිහක් නැහැ. ඒ නිසා අපි x ගේ වර්ගය කියන ඊටාම් කුඩා ගැන නිසා ඒක එකතු කරනවා. හරි. දැන් මොකද වෙන්නේ? මෙතන මේ වැඩේ හරියටම හරි. මොකද ඕනනම් මේක ප්‍රසරණය කරලා බලන්න. මෙයාම තමයි එන්නේ. බලමු එක දන x බෙදීම දෙකේ වර්ගය. සම්පූර්ණකේ වර්ගය කවුද එන්නේ කියලා. කවුද එන්නේ? එක දන. ඔයගොල්ලෝ දන්නවා දෙපැත්තේ පද දෙක මොකද්ද? පළවෙනි පදයේ වර්ගය දෙවෙනි පදයේ වර්ගය දෙපැත්තට එනවා. එන් දෙකේ වර්ගය. මැදට එන්නේ කවුද? පළවෙනි පදය දෙවෙනි පදය ගුණ කරලා මේ පදය ගුණ කරලා යාව දෙකකින් වැඩි කරලා එන පදේ තමයි මැද්දට එන්නේ. එහෙමනම් පළවෙනි පදය මේ පදය ගුණ කළාම x බෙදීම දෙක එනවා. එයා දෙකෙන් වැඩි කළාම x එනවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ මේකම නෙමෙයිද? මේ ඇවිල්ලා තියෙන්නේ ඒකම නෙමෙයිද? එහෙමනම් අපි මේ කරපු වැඩේ 100%ක් හරි. ආසන්න වශයෙන් අපිට ගන්න පුළුවන් එතකොට එක දන x බෙදීම දෙකට මෙන්න මේක සමානයි කියලා. හරිනේ. ඔන්න ඔය විදිහ සම්බන්ධතාවයක් අපිට ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේක අදහස මොකද්ද? ඔයගොල්ලෝ දැක්ක සම්බන්ධතාවයක් තියෙනවා. L සමානයි L not එක දන ඇල්ෆා තීටා කියලා. මේ සම්බන්ධතාවය මතකයිනේ. හරි. මේ සම්බන්ධතාවයේ ඔයගලන්ට පේනවද ඔය විදිහේ කෑල්ලක් තියෙනවා කියලා? අර වගේ කුඩා අවස්ථාවක් ගන්නවත් වගේ මේ වගේ එකක් ගැන හිතන්න. දැන් මෙතන හැඩය බලන්න එක දන ඇල්ෆා තීටා. දැන් බැරිලා හරි මේගොල්ලන්ගේ වර්ගමූලය හොයන්න තිබුණා. මේ සමස්ත ප්‍රකාශනයේ වර්ගමූලය හොයන්න තියෙනවා. මේ වගේ අවස්ථාවක අපිට ගන්න පුළුවන් එක දන ඇල්ෆා තීටා වල වර්ගමූලය සමානයි ආසන්න වශයෙන් එක දන ඇල්ෆා තීටා බෙදීම දෙක. ඔන්න ඔය විදිහේ අපිට අවස්ථාවක් ගත්තා. මේක තමයි ගණන් වල භාවිත වෙන අවස්ථාව මේ තියෙන්නේ. ඩෙල්ටා L කියලා මම දුන්නේ ඩෙල්ටා L ඉතා කුඩා ගයක් කියන මොකක් හරි අවස්ථාවක. දැන් මෙතෙන්දි මේ පාඩමට අදාළව අපි මේක ලිව්වොත් එහෙම මෙන්න මේ හැඩේ තමයි අපිට හුඟක් වෙලාවට හම්බ වෙන්නේ. ගණන් වල මේ වගේ හැඩ හම්බ වෙනවා. ඒතර මේ හැඩේ මේක ඇතුළට ආවොත් අපිට මේ හැඩේ එක දන ඇල්ෆා තීටා බෙදීම දෙක කියලා ලියන්න පුළුවන්. අන්න ඒක තමයි දැනගන්න ඕනේ. කලින් එකටත් එහෙමයි. කලින් එකේ අපි ගත්තා එක දන x වල සම්පූර්ණකේ වර්ගය සමානයි එක දන 2x කියලා. දැන් එක දන x කියන්නේ මෙතන ඉන්න මෙන්න මේ එක දන ඇල්ෆා තීටා වගේ. එක දන ඇල්ෆා තීටාගේ සම්පූර්ණකේ වර්ගය සමානයි එක දන 2යි ඇල්ෆා තීටා. ඔන්න ඕක තමයි මේකත් දාගන්න අර මම දීපු කොටසේ කලින් දීපු කෑල්ලේ දාගන්න මේක. මේ ගණන් වලට අදාළව මේක යෙදෙන්නේ මේ වගේ විදිහට. එතන මම ඩෙල්ටා L කියලා දුන්නේ දිගෙහි වැඩිවීම වෙන්නත් පුළුවන්. නමුත් ඇත්තරම ඕනෙම අවස්ථාවක් ඕනෙම කුඩා ඩෙල්ටා අගයක් කියන එක තමයි මම එතෙන්දී අදහස් කළේ. හරි. මෙතන මේ ගණන් වලට අදාළව අපිට හම්බෙන හැඩතලය තමයි මේක. එක දන ඇල්ෆා තීටා එක දන 2 ඇල්ෆා තීටා වෙනවා. ඒ වගේම එක දන ඇල්ෆා තීටාගේ වර්ගමූලය එක දන ඇල්ෆා තීටා බෙදීම 2 කියලා බෙල්ල යන්න පුළුවන්. හරි. තව අවස්ථාවක් තියෙනවා. අපි බලමු මේක. මෙන්න මෙහෙම එකක් තිබුණා. එක යට එක ඍණ x. එක යට එක ඍණ x. එහෙම නැත්නම් එක යට එක ධන x කියමු. එක යට එක ධන x. දැන් අපිට ඕක හොයන්න අමාරුනේ. ඉතා කුඩා ගැන්න සුළු කරලා හොයද්දි. මොකක්ද අපි භාවිත කරන ක්‍රමවේදය? මතකද? වර්ග දෙක
වර්ග දෙකක අන්තරය. අපිට ගන්න පුළුවන් මෙයාව එක ඍණ x කින් වැඩි කරන්න පුළුවන් උඩයි යටයි දෙකම. එතකොට එකම පදයක උඩ යට දෙක වැඩි කළාම ඒ පදේ නිකන් වැඩි කළේ නෑ වගේනේ. අපිට වෙන වෙනම මේ දෙන්නම සුළු කරන්න පුළුවන්. එතන අපිට ලැබෙනවා මම මේ ලියන්නේ 1 යට 1 ධන x. මෙයා සමාන වෙනවා ඕකට. ඒතර උඩට එනවා 1 ඍණ x. යටට එනවා 1 ඍණ x ගේ වර්ගය. දැන් බැරිලා හරි මේ x කියන එක නයි තා කුඩාගයක් නම් 1 යට 1 ධන x ආසන්න වශයෙන් සමාන වෙනවා. කාටද? මෙයා x වර්ගය ඉතා කුඩයි කියන්නේ 0.00 ගාන. ඒ කියන්නේ එකෙන් 0.00 පොඩි ගානක් අඩු වුණා කියලා එකට දැනෙන්නේවත් නැහැ. හරියට නිකන් මොකක් වගේද? මහවැලි ගඟෙන් මොකක් ගියා වගේද? මහවැලි ගඟෙන් පොල් එල්ලක් ගියා වගේනේ. අන්න ඒ වගේ අවස්ථාවක්. නෑ වැරදුනානේ. එහෙනම් මොකක්ද වෙන්නේ? කැලණි ගඟ. කැරලි පාලම ඇති. ඔව්. හරි කැමති විදියට ගත්ත හැකි. මහවැලි ගඟේ ගියත් ඉතින් පොඩ්ඩයිනේ. පොල් එල්ලන්නේ පොඩිනේ. ඒ නිසා අපිට ගන්න පුළුවන් මේක එක ඍණ x කියලා. ආසන්න වශයෙන් සමානයි. එකට එක ධන x ආසන්න වශයෙන් සමානයි. එක ඍණ x ට. ඔන්න ඔය විදිහට අපි සම්බන්ධතා තුනක් ගන්න පුළුවන්. මෙතෙන්දි කවුද මේ එක ධන x කියන්නේ? එක මේ තියෙන්නේ නිකන් ඇල්පා තීටා වගේ එක්කනේ. මෙයා වෙනකොට අපිට ලියන්න පුළුවන් එක ඍණ ඇල්පා තීටා. සුළු කිරීම කරන්න කරදර වෙන අවස්ථාව අඩු කරගන්න අපි මේ විදිහේ පොඩි උපක්‍රම භාවිතා කරනවා. මේ කෑල්ල අපි තමයි අපිට වැදගත් වෙන්නේ හුඟක්ම. මොකද මේ කෑල්ල තමයි අපි මේ සමීකරණේ එක කොටසකට තියෙන්නේ. හරි. මේ අවස්ථාවක් දාගන්න. ඔව් ඕනේ ඕගලන්ට ගණන් හදද්දි. හරි. දැන් ඕගලන්ට මේ ගණන් හදන්නේ කොහොමද? ගණන් දෙකක් දුන්නා, මේක දුන්නා, තව එකක් දුන්නා. හොඳ ගණන්. ඒ හොඳ ගණන් වලට යන්න කලින් ඊට වඩා තව සරල ගණනක් දෙන්න. අර සරල වෙන්නේ අගට යද්දි අංක 6 ගාන ලියා ගන්න. අංක 6 ගාන ලියා ගන්න. අංක 6. පොඩකින් ඔය ලියා ගන්නකම්. මේක දාගත්තේ නැත්තම්. අතරින් නිකන් දාගන්න. මේක එපා. මේක ගාන. අංක 6 ගාන දාගන්න. එක්තරා දණ්ඩක දිග L1 වේ. ඊට සමාන්තරව එක්තරා දණ්ඩක දිග L1 වේ. මේ විදිහට ඇඳගන්න. මේ අංක 6 එක්තරා දණ්ඩක දිග L1 වේ. ඊට සමාන්තර ඊට පහළින් L2 දණ්ඩක් රූපය ආකාරයට සම්බන්ධ කර ඇත. පහළින් L2 දණ්ඩක් රූපය ආකාරයට සම්බන්ධ කර ඇත.
මෙසේ L1 හරිනේ මේක අඳ ගන්න ඇතිනේ L1 L2 දඬු අතර පවතින පරතරය දඬු අතර පවතින පරතරය L1 L2 දඬු අතර පවතින පරතරය නොවෙනස්ව පවත්වා ගනිමින් මේ L1 දණ්ඩේ රේඛීය ප්‍රසන්නතා සංගුණක α1 L2 දණ්ඩේ රේඛීය ප්‍රසන්නතා සංගුණක α2 හරි ලියා ගන්න. මෙසේ L1 L2 දඬු අතර පරතරය නොවෙනස්ව පවත්වා ගනිමින් ප්‍රසාරණය කිරීම සඳහා L1 L2 α1 α2 L1 L2 α1 α2 පද අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. L1 L2 α1 α2 පද අතර සම්බන්ධතාවයක් ගොඩනගන්න. ඊළඟ ගාන දාගන්න. ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද යම් කාටවෙනි ගාන ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද එකිනෙකට වෙනස් දඬු දෙකක් දිග පිළිවෙලින් L1 L2 රේඛීය සංගුණකතා පිළිවෙලින් α1 α2 ආකාරයේ පවතී. L1 L2 α1 α2 ආකාරයේ පවතී. මෙසේ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද දඬු දෙක වෙනුවට යෙදිය හැකි නිදණ්ඩේ රේඛීය ප්‍රසන්නතා සංගුණක 6 හදලා 7 හදලා 4 5 හදමු. 6 ගාන මං කිව්වා මේ වගේ දඬු දෙකක් තාප් බිත් එකට හයි කරලා තියෙනවා. සටහනේ එක දණ්ඩක් මෙහෙම තියෙනවා. අනිත් දණ්ඩ මෙහෙම තියෙනවා. දැන් බලන්න මේක දණ්ඩක දිග L1 වෙනවා. අනිත් දණ්ඩේ දිග L2 වෙනවා. මේ දඬු දෙක අතර දුර දිගේ වෙනස තියෙනවා කොච්චරක්ද? ඩෙල්ටා x ප්‍රමාණය. ඩෙල්ටා x ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මම අහන ප්‍රශ්නේ තමයි මේ ඩෙල්ටා x වෙනස් වෙන්නේ නැතුව එයා වෙනස් වෙන්නේ නැතුව මේගොල්ලෝ වෙනස් කරගන්න හැටි. α1 α2 තියෙනවා. කොහොමද මේක හදන්නේ? දන්නවා එක්කෙනෙක්ගේ දිග වැඩිවීමට අදාළව කොහොමද සමීකරණ ලියන්නේ? අපිට ඩෙල්ටා L1 ලියන්න පුළුවන්. ඩෙල්ටා L1 ලියන්න පුළුවන්. L1 රේඛීය ප්‍රසන්නතා සංගුණකයේ ඇල්ෆා වතාවක් උෂ්ණත්ව වෙනස ඩෙල්ටා තීටා. අපිට ඔහොම ලියන්න පුළුවන්.
ඊට පස්සේ ඩෙල්ටා L2 අපිට ලියන්න පුළුවන්. L2 ඇල්ෆා ඩෙල්ටා තීටා. ඔය විදිහට අපිට ලියන්න පුළුවන්. ඩෙල්ටා x කියන්නේ ඔය දෙන්න අතර දිගෙයි වෙනස. L2 ඍණ L1 සමානයි ඩෙල්ටා x. ඒ කියන්නේ මෙයා වෙනම බීජීය සංඛ්‍යාවක්. මේක වෙනම බීජීය සංඛ්‍යාවක්. මෙයා වෙනම බීජීය සංඛ්‍යාවක්. හරි. මෙයා වෙනම සංඛ්‍යාව කියන්නේ වෙනම බීජීය පදයක්. මෙයා වෙනම බීජීය පදයක්. ඇල්ෆා වෙනම බීජීය පදයක්. ඇල්ෆා වෙන මේ ඩෙල්ටා තීටා කියන්නේ තනි බීජීය පදයක්. ඩෙල්ටා තීටා කියන්නේ තනි බීජීය පදයක්. දැන් පැහැදිලිද? තනි මේ දෙන්න වෙන් කරලා හිතන්න. ඔව් අයියේ. මේ දෙන්නම එක්කෙනෙක් එකට එකතු වෙලා ඉන්නේ. මේ දෙන්න එකතු වෙලා ඉන්නේ. ඩෙල්ටා කෑල්ල අරයට එකතු වෙලා ඉන්නේ L1 ට. පොඩ පස්සට පෙරලා බලන්න ඔයාලට පේන්නේ ඒක. හරි නේද? ඒ ආරම්භක දිග L1. ආරම්භක දිග වතාවක් රේඛීය ප්‍රසන්නතා සංගුණකයේ වතාවක් උෂ්ණත්ව වෙනස. දෙවෙනි දණ්ඩෙහි දිගේ වැඩි වීම තමයි ඩෙල්ටා L2 කියන්නේ. එතකොට L2 කියන්නේ යාගේ ආරම්භක දිග. ඇල්ෆා කියන්නේ රේඛීය ප්‍රසන්නතා සංගුණකය. මෙතන ඇල්ෆා පළවෙනි එක්කෙනාගේ ඇල්ෆා 1 වෙන්න ඕනේ. දෙවෙනි එක්කෙනාගේ ඇල්ෆා 2 වෙන්න ඕනේ. නමුත් උෂ්ණත්ව වෙනස දණ්ඩු දෙකම තියෙන එකම පරිසර තත්ත්වයටදී. එහෙම තියලා තමයි දණ්ඩු දෙකටම එකම උෂ්ණත්ව වෙනසවල් ලබා දෙන්නේ. ඉතින් එහෙම ලබා දෙද්දි ඒගොල්ලන්ගේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. ඒ විදිහටම තමයි. උෂ්ණත්ව වෙනස වැඩි වෙද්දි ඒගොල්ලන්ගේ දුර දණ්ඩු දෙක අතර දුර පරතරය වෙනස් වෙන්න බෑ. ඒකනේ කියන්නේ මෙතන. මෙයාගේ දිගේ වැඩිවීම ඩෙල්ටා L1 මෙයාගේ දෙවෙනි එක්කෙනාගේ දිගේ වැඩිවීම ඩෙල්ටා L2. ඉතින් දැන් මේ දෙන්නම එකම විදිහට පරතරයන් වෙනස් නොවි පවත්ත ගන්න නම් මේ ඩෙල්ටා L1 උයි දෙවෙනි දණ්ඩ ඩෙල්ටා L2 උයි කියන දෙන්නම සමාන වෙන්න ඕනේ. ඩෙල්ටා L1 සමානයි ඩෙල්ටා L2 විය යුතුයි. එහෙම නැත්නම් මේ සම්බන්ධතාවය පවත්වන්න බෑ. එහෙමනම් මොකද වෙන්න ඕනේ? L1 alpha 1 delta theta සමානයි L2 alpha 2 delta theta. මෙතන ඉවත් වෙනවා delta theta. එහෙනම් L1 alpha 1 සමානයි L2 alpha 2 කියලා සම්බන්ධතාවයක් අපිට ගොඩනැගෙනවා.